කාමයන් ගැන තියෙන කැමැත්ත ඡන්දය බැහැර කරගන්න දුෂ්කර වීම නිසා කාමයන් ඉක්ම වූ ප්‍රනීත දේ අහිමි වෙනවා. කාමයන් හීන දේවල් බව අපට තේරෙන්න ඕන. කාමයන් හීන ස්වභාවයේ හීන වූ සැප උපදවන දේවල්. කාමයන් හීනයි. ඒ කාමයන් හීනයි කියලා අපි තේරුම් ගන්න ඕන. කාමයන් තුල තියෙන්නේ ඊටාම අල්ප ස්වල්ප වූ සැප මාත්‍රයක්. ඒ වගේම කාමයන් තුල දුක් ගොඩක් තියෙනවා. කාමයන් නිසා සැප මාත්‍රිකුත් දුක් ගොඩකුත් ලැබෙනවා. ඒ නිසා ඒක හීන දෙයක්. ඒක ප්‍රනීත දෙයක් වෙන්නේ නැහැ. නමුත් මේක නොදන්න කෙනාට කාමයන් ප්‍රනීතයි වගේ පේනවා. නමුත් කම්සප විඳින කෙනෙක් ඒකාන්ත සැපයටපත් වෙන්නේ නැහැ. කාමයන් තුල ඉන්න කිසිවෙක් ඒකාන්ත සැපයටපත් වූ බවක් කාටවත් පේන්නේ නැහැ. නේද? මොකද ඒක ස්වභාවයක්. කාමයන්ගේ ස්වභාවය ඒකයි. ස්වල්ප සැපයි දුක් ගොඩක් තියෙනවා. ගින්නක් වාගේ. ගින්නෙහි සුළු සැපක් තියෙනවා. දුක් ගොඩක් තියෙනවා. ගින්නෙහි සුළු ආස්වාදයක් තියෙනවා. ඒ වගේ මේකේ අනතුරු භයානක බව බලවත්. කාමයන් කියන්නේ ඒ වගේ දෙයක්. ඉතින් මේ කාමයන්ට ගිජුව සිටින අයට කාමයන් කෙරෙහි පැහැදීම තියෙන තාක් ඒ හීන ප්‍රාර්ථනාවන් වලින් මිදෙන්න බෑ. කාමයන්ට ගිජුව ඉන්න කෙනාගේ ප්‍රාර්ථනාව කාමයන්. විවිධ වේශයන්ගෙන් ඔහුගේ සිතට කාමයන් ගැන ප්‍රාර්ථනා ඇති වෙනවා. මනුෂ්‍ය කාමය නැත්නම් දිව්‍ය කාමය දෙකම කාමයන්. එතකොට මනුෂ්‍ය කාමය මදි කියලා හිතනවනේ දිව්‍ය කාමය හොයනවනේ. නැත්නම් මනුෂ්‍ය කාමය දැන් තමන් ඉන්න පරිසරයේ තියෙන කාමය මදි කියලා හිතන කෙනා ඒ මනුෂ්‍ය ලෝකයේම ඊට වඩා ප්‍රණීත කාමයන් තියෙනවද කියලා බලනවනේ. සොයනවා. මොකද ඔහුට මුණ ගැහෙන්නේ කාමයන් නේද? බහුල වශයෙන් උහුට කාමයන් මුණ ගැහෙනවා. ඒතර කාම ධාතුව නිසා කාම සංඥාව හට ගන්නවා. කාම සංඥාව නිසා කාම සංකල්ප හට ගන්නවා. කාම සංකල්ප නිසා කාම ඡන්දය ඇති වෙනවා. කාම ඡන්ද නිසා කාම දැවිලි ඇති වෙනවා. කාම දැවිලි නිසා කාමෙන් සොයනවා. ඒතර මෙහෙ නැත්තම් තව රටක හරි ගිහිල්ලා කම්සපතම හොයන්නේ. නේ? මේ මහ පොළොව තුල කොහේ කොහරි ඇවිද මොනවද හොයන්නේ? කාමයන්නේ. ගමේ නැත්තම් නගරේ. නේද? අල්ලපු නගරේ නැත්තම් දුර බැහැර නගරයකට. තමන් ඉන්න රටේ ලොකුම නගරයට හරි ගිහිල්ලා බලනවා. නේද? එහෙම නැත්නම් මේ රට නැතුව වෙන රටකට ගිහිල්ලා බලනවා. ලෝකේ කොහේ කොහරි කැරකි බලන්නේ කාමයන්නේ. නේද? විවිධාකාර දේවල් කර උත්සාහ කරන්නේ ඒ පරිේශණය කාමයන්ම තමයි සොයන්නේ. නේද? ඒ කාම දැවිල්ල නිසා. ඒ කාම දැවිල්ල ඇති වෙන්නේ කාම ඡන්දේ නිසා. කාම ඡන්දය ඇති වෙන්නේ කාම සංකල්ප නිසා. කාම සංකල්ප ඇති වෙන්නේ කාම සංඥා නිසා බව, කාම සංඥා ප්‍රත්‍යයෙන් බව බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒතර කාම සංඥා ඇති වෙන්නේ කාම ධාතුව හේතු කොටගෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ කාම ධාතුව හීන දෙයක් විදිහට පෙන්වන්නේ ප්‍රණීත දෙයක් විදිහට. හීන දෙයක් විතරනේ. ඒතර අපි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මය
පිළිගන්නවා නම් කාම ධාතුවේ හීන භාවය අපි පිළිගන්නවා නේ. කාම ධාතුවේ හීනයි කියලා අපිට පිළිගන්න පුළුවන් නම් අපිට කාම ධාතුව අගය කරන ස්වභාවයෙන් ඈත් වෙන්න පුළුවන් නේද? කාම ධාතුවෙන් නිදහස් වෙන්න අපිට පුළුවන්. කාම ධාතුවෙන් නිදහස් නොවුනොත් අපිට මොකද වෙන්නේ? ගින්නෙන් සැප බලාපොරොත්තු වෙන කෙනාට වෙන දෙයක්මනේ දෙන්නේ අපිට. ගින්නෙන් සැප බලාපොරොත්තු වෙන කෙනා නොබෝ කලකින් වෙනසෙනවා නේද? එතකොට ඒ කාම ධාතුව බැහැර කර ගන්නට නම් ඒ හීන ධාතුවෙන් නිදහස් වෙන්න ඕනනේ. නේද? එහෙම නොවුනොත් අපි මනුෂ්‍ය ලෝකයේ කාමයේ හොයලා බැරි තැන දෙවියන් අතර කාමයේ හොයන්න උත්සාහ කරනවානේ. නේද? බඹුන් අතර කාමයේ නැති නිසා බඹුන් අතරට යන්න ගොඩක් අය කැමති වෙන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකෙට යන්න කැමති වෙන්නේ නැහැ කවුරුත්. දැන් බුදුරජාන් වහන්සේ පහළ වෙන්න කලින් ඇතම් ශාස්ත්‍රඥ වහන්සේලා බඹලෝ ඉපදෙන්න කියලා දෙනවා. ඒ ශාස්ත්‍රඥ වහන්සේ ගැන පහදින කෙනා පවා සුගතිය ඉපදෙනවායි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මක් නිසාද? උන්වහන්සේලා කියලා දෙන්නේ මේ හීන කාමයන්ගෙන් ඈත් වෙලා ඉන්න. මොකද හීන කාමයන් ඒ තරම් හීනමයි. නේද? ඉතින් කාමයන්ට කැමති කෙනෙක් බඹලෝයන්ටවත් කැමති වෙන්නේ නැහැ. කාමයන්ට කැමති කෙනා මනුලොව කොහේ හරි රටකට යන්න හිතනවා. එහෙම නැත්නම් මේ ලෝකෙම කොහේ හරි මීට වඩා හොඳ තැනක් ඇද්ද කියලා හොයනවා, පතනවා. එහෙම නැත්නම් මේ කාමයන්ට වඩා ප්‍රණීත කාමයන්ම තමයි සොයන්නේ, කාමයන්ට ගිජු කෙනා. මේ කාමයන්ට තියෙන ගිජු භාවය බැහැර කර ගැනීම දුෂ්කරයි. ඊටාම දුෂ්කරයි. කාමයන්ට තියෙන ගිජු භාවය එහෙම නැත්නම් මේ කාමයන්ට තියෙන ඇල්ම අයින් කර ගැනීම පිණිස අපට කොහොමද ශක්තියක් ඇති වෙන්නේ? හයියක් නැත්නම් කරගන්න බෑනේ නේද? ශක්තියක් ඕනනේ. කොහොමද කරන්නේ? කාමයන් කෙරේ තියෙන ඇල්ම බැහැර වෙන්න ඒ හීන දෙයට තියෙන පැහැදීම අතහැරෙන්න නම් ඊට වඩා අග්‍ර දෙයකට පහදින්න ඕන නේද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මිනිසයාට පහදින්න ඕන නම් පහදින්න ඕන අග්‍ර වූ දේවල් මොනවද කියලා පෙන්නනවා. මිනිසයා ඇහැට පේන, කනට ඇහෙන නේද? පේන දෙයට පහදිනෝනේ. නේ? පේන දෙයට පහදිනවා. මේක ලස්සනයි, අරක ලස්සනයි. අරක මිහිරි, මේක මිහිරි කියලා පහදිනෝනේ. මිනිස්සු අතරමං වීමක ඉන්නේ නේ. මුලා වීමක ඉන්නේ. ඒතරේ අතරමං වෙච්ච මුලා වෙච්ච මිනිස්සු ඊටාම සුළු ආස්වාදයකට කොට වෙලා සුළු සැපක් විඳලා මහා දුක් ගොඩක් විඳිනව නේද? ඒ නිසා මිනිස්සුන්ට ඒ දුකෙන් නිදහස් වෙන්න නම් ඊට වඩා අග්‍ර දෙයකට පහදින්න නැතුව වෙන ක්‍රමයක් නැහැ. පතුලේ ඉන්න කෙනා ඉහළට යන්න නම් ඉහළින් අඩිය තියන්න ඕන. පතුලේම අඩිය තියාගෙන කවදාවත් ඉහළට යන්න බෑ. පහළ පඩියේ ඉන්න කෙනා ඉහළ පඩියේ අඩිය තියන්න ඕන. ඉහළ පඩියේ ස්ථාවර වෙන්න ඕන. අඩිය තියන් හිලා වැඩකුත් නැහැ. පහළ පඩියේ නම් ස්ථාවර වෙලා ඉන්නේ. ඉහළ පඩිය අත තියන් කකුල තියන් හිටියා කියලා කවදාවත් උඩට යන්නේ නැහැ. නේ? පහලින් ඉහළට යන්න නම් ඉහළ පඩියේ ස්ථාවර වෙන්නම ඕන. එහෙමනම් මේ කාමයන්ගෙන් බිඳින අනේක ප්‍රකාර ගැහැට පීඩා වලින් මිදෙන්න නම් මේ හීන දෙයට තියෙන පැහැදීමෙන් අපි බේරෙන්න ඕන. නිදහස් වෙන්න ඕන. ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒ දුෂ්කර දේ කරන්න පහසුවෙන් කරන්න පුළුවන් විදිය තමයි
ඊට වඩා අග්‍ර වූ දෙයක් කෙරෙහි පැහැදිලි ඇති කරගන්න ඕන. පළවෙනි පඩියේ ඉන්න කෙනා. ඉහළට ගොඩ වෙන්න නම් ඉහළ පඩිය අඩිය තියලා ඉහළ තහවුරු වෙන්න ඕනේ. ස්ථාවර වෙන්න ඕනේ. ඒතර ආයාසයකින්තර පහසුවෙන් උඩට යනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ මිනිසුන්ට වේවා දෙවියන්ට වේවා අවවාද කරනවා අග්‍ර වූ තැන පහදින්න කියලා. අග්‍ර වූ තැන පහදිනවා නම් අග්‍ර විපාක ලැබෙන බව භාගතුන් වහන්සේ පෙන්නනවා. ඉතින් ඒ නිසා බලන්න අපි අද උදේ කිව්වෙත් මේ දේශනාවමයි. භික්ෂු ජීවිතයේ සාර්ථක කරගන්නට උමනා ප්‍රධාන බලවේගය. එහෙම නැත්නම් අපේ ජීවිතය අසාර්ථක නොවි ඉදිරියටම යන්න නම් භික්ෂු ජීවිතයේ පරිපූර්ණත්වය ගැන කැමැත්තක් තියෙන්න ඕන. වෙන කිසිම ක්‍රමයක් නැහැ. නේද? භික්ෂු ජීවිතයේ පරිපූර්ණ ප්‍රතිලාභය පිණිස කැමැත්ත තමයි අපව ඉස්සරහට අරගෙන යන බලවේගය. එහෙම නැත්නම් ඇදිලා යනවා පස්සට. නේද? භික්ෂු ජීවිතයේ සම්පූර්ණ වීමට, බඹසර ජීවිතයේ සම්පූර්ණ වීම පිණිස කැමැත්ත උපදවන එක හීන කාමයන්ට ගිජු කෙනාට කවදාවත් බෑ. හීන කාමයන්ට ගිජු කෙනාට කවදාවත් බැරි. මොකද කැරකි කොහොම හරි කාමයන්ට යගේ හිත යනවා. මෙහි නැත්තම් වෙන රටක හරි. එහෙම නැත්තම් වෙන ලෝකයක හරි කමන්නේ කාමයන්ට තමයි හිත යන්නේ. ඒක හැටි ඒ කාමයන්. මොකද ඉහළ තැනකට ප්‍රසාදේ නැත්තම් පහළ තැන කොහෙන් හරි ගැවසි ඉන්න වෙන ඉන්න කොහෙද යා? වෙන ඉන්න තැනක් නැහැ. ඒක ස්වභාවයක්. ඒක තමයි හැටි ඒක. ඉතින් අපි මේ ස්වභාවය තේරුම් අරගෙන මේන් ඉහළට යන්න මේ මඩ ගොහරුවෙන් මේ දුක් ගොඩෙන් ගොඩ යන්න නම් මේ හීන දෙයට තියෙන පැහැදීම අත්හැරෙන්න ඕන නේද? අතහරින්න එහෙම අපිට බෑ. අපිට මේක අතහරිනවා කියලා චණ්ඩිකම් කරන්න බෑ. එහෙම ක්‍රමයක් නැහැ. එහෙමනම් මේ ඔක්කොම කට්ටිය දැන් අතහැරෙන්න ගිහිලා තියෙන්න බෑ. නේද? එහෙම බෑ නේද? එහෙම අතහැරගෙන යනවා කියලා කරන්න බෑ. මේක හැම ගලවන්න වගේ ගලවන්න බෑ. ගලවලා එහෙම අතහරින්න බෑ. කාමයන් තින ආසාව හැම ගහලා අයින් කරනවා. පුළුවන්ද කරන්න? ඉරලා කපලා එහෙම දාන්න බෑ. එහෙම කරන්න බෑ. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි කලිනුත් විටින් විට කියලා ඇති බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තරම් මානුෂික හිතානුකම්පී මානව දයාවෙන් යුක්ත සැනසීම ඇති කරන මිනිසුන්ට දෙවියන්ට සතුන්ට පවා ස්නේහය ඇති ඒ ධර්මයට මහා කරුණාවෙන් ඒ ධර්මයේ දේශනා කළා තියෙන්නේ. ඉතින් මේ ධර්මය වද වේදනාවෙන් තොර සුවපහසු ජීවිතයක් උපදවන්නටයි මඟ පෙන්වන්නේ. ධර්මයේ නොදත් කෙනා කම්සප අතහරින්න කියලා හරි බය හිතෙනවා. කණ්ඩ නැති වෙයිද, අඳින නැති වෙයිද බය හිතෙනවා. නේ? හරි වැඩේ මේ කොහොම දාලා යන්නද කියලා බයක් හිතෙනවනේ. හරියට හිතෙන්නේ අතපය බැඳලා හැම ගහලා අතකටු පාදන්නා වගේ අපේ තියෙන හිතේ තියෙන ආසාව හැම ගහලා අයින් කරන වගේ ක්‍රමයක් තමයි කියලා හිතෙන්නේ නේ. එහෙම නෑ. කිසිම වදයක් නැති, කිසිම දුකක් නැති, පීඩා රහිත සුවසේ නිදහස් වෙන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ තියෙන. පැහැදිලිද? කොහොමද එහෙම කරන්නේ? කොහොමද එහෙම කරන්නේ? ඒක කරන්න අග්‍ර දෙයට පහදින්න ඕන. මේක ඇඟ වෙහසන්න නැතුව, ඇඟ මහන්සි කරන්න නැතුව ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ ඇඟේ නෙවෙයි තියෙන්නේ, හිතේ තියෙන. එහෙනම් හිතමයි. ප්‍රඥාව කියන්නේ වෙහසන් නැති දෙයක්. ප්‍රඥාව කියන්නේ හිත හෝ වෙහසන් නැති. හිත වෙහසන් නැති කෙනා කය වෙහසන්න අවශ්‍ය නැහැ නේද? වෙහසන් නැති ක්‍රමයක්. සුවපහසුවෙන් කරන ක්‍රමයක්.
ප්‍රඥාව මුළුමනින්ම සුවසේ ධර්මයට පැමිණීම පිණිස තියෙන ක්‍රමයක්. ඒ නිසා මේ දුක් සහිත මඩ ගොහරුවෙන් නිදහස් වෙන්න නම් මේ මුලාවෙන් නිදහස් වෙන්න නම් මින් ඉහළ තියෙන අග්‍රදේ ගැන පහදින්න ඕන. අග්‍රදේ ගැන පහදින්න නැති කෙනාට කම්සප අතහරිනකොහම බයක්, තැති ගැනීමක්, කලන්ත දැමීමක්, බියවීමක්, හින්දාඩි දානවා කියන්නේ ඒ වගේ එකක් ඇති වෙනවා. ඒතර ආපහු කැරකිලා හිමීට කාමයන්ටම රිංග ගන්නවා. ඒතර බයෙන් ඉන්න අතහැර ගන්න බය ඉන්න කෙනාට කවදාවත් නිදහස් වෙන්න බෑ. මොකද මේ බය ඇති වෙන්නේ ධර්මයේ අපට නොතේරෙන නිසා. අපට හිතෙන්නේ අර පොඩි කාලේ ඉන්ජෙක්ෂන් ගහනවා වගේ බයක් ඇති වෙනවා මේ නේ? පොඩි කාලේදී ඉන්ජෙක්ෂන් ගහනකොට හරි බයක් එනවනේ. නේද? ඒ වගේ අපට හිතෙන්නේ මේක අපිට වදයක් වෙලා පීඩාවක් වෙලා දුම දුකක් විඳින්න වෙයි කියලා හිතෙනවා මේ නේ? කාමයන්ගේ නිදහස් වීම වද බන්ධනයක් කියලා වගේ තමයි හිතෙන්නේ. එහෙම නෑ. මේ ලෝකේ තියෙන ඊ타ම සුව පහසු, අතිශයින් සුව පහසු, අතිශයින්ම සුව පහසු ප්‍රණීතම ක්‍රමවේදය තමයි කාමයන්ගේ නිදහස් වීම. හැබැයි බුදුරජාණන් වහන්සේගේ වචනේ පරිදි වෙන ක්‍රමයකින් බෑ. වෙන ක්‍රමයකින් කරන්න බෑ. වෙන ක්‍රමයකින් පුළුවන් ද කියලා භාගතුන් වහන්සේ පහළ වෙන්න කලින් අය උත්සාහ කරානේ. එහෙම බැරි බව මහබෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පෙරදීම අවබෝධ කරා. වෙන කිසි ක්‍රමයකින් එහෙම නිදහස් වෙන්න බෑ. ප්‍රණීත ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ හොයාගත්තා. ඒක ඊටාම සුවපහසුයි. කිසිම වදයක් නැති. අතිශයින් සුවපහසු මාර්ගයක්. ඒ සුවය විඳින්න මිනිසුන්ට වාසනාව තියෙන්න ඕන. ඒ සුවේ කයින් සිතින් දෙකෙම විඳින්න පුළුවන්. සුවේ විඳිමින් තමයි නිදහස් වීම ලබන්නේ. මේක පුදුම ධර්මයක්. මෙහෙව ධර්මයට මිනිසු පහදින්නේ නැතිකොට පහදින්නේ හීන කාමයන්ද. නේද? අර දෙව්ලොව ගිය ඇතම් දෙවරු පවා අර විමානවත් තුල තියෙනවා ඇතම් දෙවරු පවා ශෝක වෙනවා, කනගාටු වෙනවා. අනේ අපොයි අපි මේ හීන කාමයන්ට, හීන ලෝකයට ආවා, හීන ස්වභාවයට ආවා කියලා. ඒතර ඒගොල්ලෝ දන්නවා ඒක හීනයි කියන්නේ. ඒකත් හීනයි. මක් නිසාද? ඒක කාමයන්ට අයිති එකක්. නේද? ඒතර මේ කාමයන්ගේ ආස්වාදය ධර්මයේ නොදත් කෙනාට කන්දක් වගේ, මහා සාගරයක් වගේ මේ පුංචි ආස්වාදය දැනෙනවා. ඒක හැටි. ඒක හැටි ආස්වාදයක් නැහැ කියලා බුදුරජාණන් පෙන්නන්නේ ආස්වාදයක් තියෙනවා. ඒ නිසා මේ ලෝකයට ඇලීලා මිනිසුන් වාසය කරන බව යලි මේ ලෝකෙ ඉපදෙන්න කැමති බව භාගතුන් වහන්සේ පෙන්නනවා. ආස්වාදයක් තියෙනවා. ඒකනේ මිනිසු hina වෙලා ඉන්නේ නේද? හැබැයි භාගතුන් වහන්සේ පෙන්නන මේක ආදීනියවත් වෙන. ඒකනේ මිනිස්සු අඬන්නේ, වැළපෙන්නේ, ශෝක කරන්නේ. නේ? සුළු ආස්වාදයක් සතුටු වීම ටිංගයි අඬන වැළපෙන බව ගොඩයි. කිරවලක් නෑ ඇඬුම් වැළපීම්. ගොඩාක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ දුක් ගොඩෙන්, මේ මඩ ගොහරුවෙන්, මේ කටු ගොඩෙන් බේරෙන්න පුළුවන් බුදුරජාන් වහන්සේගේ වචනය අහන කෙනා. ඒ බේරෙන එක කිසිසේත් බය වෙන්න එපා. කසපාර ගහලා අරගෙන යනවා වගේ අර කටුවටුණු පළඳලා අරගෙන ගියේ මේ යේසුස් වහන්සේ කටුවටුණු පළඳලා කසපාර ගහලා කුරුසේ කර ගහලා තියලා අරගෙන ගියා. එහෙම නෙමෙයි. එහෙම වදයක් නෑ. නේ? රජවරු හොරුන් අරගෙන යන්නේ කස පහර ගහග. එහෙම හිතන්න එපා. මේක වද දීලා ගෙනියන්නේ. එහෙම තමයි නිදහස් කරන්නේ. එහෙම බය වෙන්න එපා. හැබැයි ධර්මයේ තේරුම් නොගත්ත කෙනාට වද විඳ ඉන්න වෙනවා. වද විඳ ඉන්න වෙනවා. හැබැයි ධර්මයේ තේරුම් ගත්ත කෙනාට
ඊ타ම සුවසේ අතිශයින්ම සුවසේ ඊ타මත්ම සුව පහසුවෙන් අතිශයින්ම සුව පහසුවෙන් නිදහස් වෙලා යන්න පුළුවන්. ඒ අතිශයින් සුව පහසු මාර්ගය ඉපදෙන්නේ අග්‍ර දෙයට පහදින කෙනාට. ඒ අග්‍ර දේ මොනවද කියලා අග්ගප්පසාද සූත්‍රයේ භාගතුන් වහන්සේ පෙන්නනවා. මේ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකාය 2 පොතේ දේශනාවේ නම අග්ගප්පසාද සූත්‍රය. මේ දේශනාවේ මේ විදිහට පෙන්වා දෙනවා. චත්තාරෝමේ භික්ඛවේ අග්ගප්පසාදා මහණෙනි අග්‍රව ප්‍රසාදයෝ 4 දෙනෙකි. ඛතමේ චත්තාරෝ මොනවද 4? යාවතා භික්ඛවේ සත්තා අපදාවා දීපදාවා චතුප්පදාවා බහුප්පදාවා රූපිනෝවා අරූපිනෝවා සංඤීනෝවා අසංඤීනෝවා නේව සංඤී නාසංඤීනෝවා තථාගතෝ තේසං අග්ගමක්ඛායති අරහං සම්මා සම්බුද්ධෝ. මහණෙනි මේ ලෝකේ පා රහිත පා දෙකක් සහිත පා සතරක් සහිත පාද ගොඩාක් සහිත රූපී අරූපී සංඤී අසංඤී නේව සංඤී නාසංඤී යම්තාක් සත්වේ නැද්ද? ඒ සත්වීන්ට අග්‍ර වෙන්නේ තථාගත අරහං සම්මා සම්බුදුරජාන් වහන්සේ. ඒ සිළු සත්වීන්ට අග්‍රයයි කියනු ලබයි. යේ භික්ඛවේ බුද්දේ පසන්නා යමෙක් මේ බුදුරජාන් වහන්සේ කෙනේ පහදීද අග්ගේතේ පසන්නා. ඔහු අග්‍ර දෙයට පහදී. අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. යමෙක් අග්‍ර දෙයට පහදීද ඔහු අග්‍ර විපාක ලබයි. අග්‍ර විපාක උට තියෙනවා. ඒතර අග්‍ර විපාක ලබන්නේ කවුද? අග්‍ර දෙයට පහදින කෙනා. ඒ අග්‍ර දේ කුමක්ද ලෝකේ තියෙන? යම්තාක් ලෝකේ සතුන් නැද්ද? යම්තාක් ලෝකේ සතුන් නැද්ද? පා රහිත සතුන්, දෙපා සතුන්, සිව්පා සතුන්, බහුපා සතුන්, රූපී සතුන්, අරූපී සතුන්, සංඤී සතුන්, අසංඤී සතුන්, නේව සංඤී නාසංඤී සතුන්. මේ යම්තාක් සත්වීන් අතර තථාගත අරහං සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍ර වේ. යමෙක් ඒ බුදුරජාණන් වහන්සේ පහදීද ඒ පහදින්නේ අග්‍ර දෙයටයි. ඒ අග්‍ර දෙයට පහදින කෙනාට අග්‍ර විපාක ලැබේ. මේ කාගේ අවබෝධයේද? මේ බුදුරජාණන් වහන්සේ අවබෝධය. බලන්න මේ යම්තාක් සත්වීන් ලෝකේ ඉන්න අපිට අඩු ගන්න මේ කුඩා දෙයක්වත් තේරෙන්න ඕනනේ. සීනි බෝලේ කන්න කලින් සීනි බෝලේ පාටට හරි සතුට වෙන්න එපා. නේ? නේ? හරි ලස්සනයි මේක කියලානේ. එහෙම කෙනානේ අනුභව කරන්නේ. ඒ වගේ මේ ධර්මයේ පහදින්න කලින් මේ විස්තරය හරි තේරුම් ගන්න එපා. හරි අద్భుතයි. කවුරුත් දන්නේ නැති දෙයක්. නේ? අපිට පේන්නේ මේ බලුළු පෝසෝ සමනල්ලු ආදී දේ විතරයි නේ. නේද? නමුත් බලන්නකො බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ඉන සතුන් ගැන කරන විග්‍රහය පහදින කෙනා මේටම පහදිනවා. එතන එහාට අමුතුවෙන් එයාට හිතන්න ඕනේ නේද? දක්ෂ කෙනා දහම් පදයෙන් පැහැදීම උපදව ගන්නවා. ගොඩාක් කී ඉන්න දෙයක් නෑ දක්ෂ කෙනාට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සීල සතුන් අතර අග්‍ර කෙනා කියලා පහදින්න මේ ප්‍රකාශයම ඇති. නේද? ඒතර මේ ප්‍රකාශය බුදු කෙනෙක් හැරුණු වෙන කාටවත් කරන්න බෑනේ. ලෝකේ ඉන්න සීල සතුන් මොන කුලකයට අයිති වෙන්නේ කියලා කාටවත් කියන්න බෑනේ. දැන් මේ ලෝකේ ගැන ගොඩාක් දේවල් දන්න අය සතුන්ගේ කුලකය මොකද්ද කියලා කියන්න බෑනේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන මෙන්න සතුන් සීල සතුන් කියන්නේ මෙච්චරයි. මේක කුලකයක්. අපි අහලා තියෙන භාෂාවේ වචන වල ඉන්නේ
මේ සීළු සතුන්ගේ එකතුව මෙන්න. කාටද කියන්න පුළුවන්? නේ? අද ලෝකේ කොයිතරම් දියුණුවකවත් කොයිතරම් දැනුමින් යුක්තයිකවත් මේ සීළු සතුන්ගේ ප්‍රමාණය නැත්නම් සීළු සතුන් කවර ගුණයකට අයිති වෙනවද කියලා කියන්න බෑ කාටවත්. බුදු කෙනෙකු විතරයි දන්නේ. ඒ සීළු සතුන් අතර අග්‍ර වෙන්නේ බුදුරජාණන් වහන්සේ. මේක මහ බඹාටවත් කියන්න බෑ. මහා බ්‍රහ්මයාවත් මේක දන්නේ නැහැ. ලෝකේ සීළු සතුන් මෙච්චරයි කියලා මහා බ්‍රහ්මයාවත් දන්නේ නැහැ. මහා බ්‍රහ්මයා කියලා කියන්නේ විශාල බලයක් තියෙන කෙනෙක්. බුදු කෙනෙක් නැති ලෝකයක විශාල බලයක් තියෙන කෙනෙක් මහා බ්‍රහ්මයා. ඔහුවත් දන්නේ නැහැ මේක. ඉතින් මේ මනුස්ස ලෝකේ ඉන්න වෙන කිසිම කෙනෙක් ඒක දන්නේ නැහැ. සීලුම සතුන් කවුද කියලා. ඒතකොට සීලු සතුන්ද තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍රයි. ඒ අග්‍ර බුදුරජාණන් වහන්සේ ගැන පහදිනවා නම් ඔහුට අග්‍ර විපාක ලැබෙනවා කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒතර අපි ඒබඳු අග්‍ර වූ සීල සතුන්ට අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් බවට පත් වෙන්න ඕන. අපි කල්පනා කරන්න ඕනේ අපි වැනි අයට මේ වගේ කාලෙක අපිට මේ කුඩා දෙයක්වත් දන්නේ නැති මේ ඊටාම සුළු දැනුමක් තියෙන අපිට බුදුරජාණන් වහන්සේගේ වචනේ මේසා පිරිසිදු විදිහට අපට අහන්න ලැබුණානේ නේද? අපි කොච්චර වාසනාවන්තයිද? ඉතින් ඒ වගේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් සරණ යන්ට ලැබෙන අපි ඒකාන්තයෙන් භාගතුන් වහන්සේ මේ සීල සතුන්ට අග්‍රයි කියලා අපට තේරෙන්න ඕන, අපි පිළිගන්න ඕන. ඒ පිළිගැනීම අපට තියෙනවා නම් අග්‍රඵල විපාක ඒකාන්තයෙන් තියෙනවා. ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාවතා භික්ඛවේ ධම්මා සංඛතා අරියෝ අට්ටංගිකෝ මග්ගෝ තේසං අග්ගමක්ඛායති. මහණෙනි සංකතෝ යම්තාක් සංකතෝ ධර්මයන් ඇද්ද ඒ ධර්ම අතරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය අග්‍රයයි කියනු ලබයි. අග්‍ර වේ. යේ භික්ඛවේ අරිය අට්ටංගිකේ මග්ගේ පසන්නා යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පහදීද අග්ගේතේ පසන්නා ඔහු අග්‍රදේට පහදිනවා. අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. යමෙක් අග්‍ර උදේට පහදිනවා නම් ඔහුට අග්‍ර විපාක ලැබෙනවා. ඒතර යම්තාක් මේ ලෝකේ සංකත ධර්මයන් තිබේද? සංකත කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හේතුකින් හටගෙන හේතු නැතිවීමෙන් නැතිවෙන්නා වූ ධර්මයන්. ඒවා සංකතයි. ඒ සංකත වූ යම්තාක් සංකත වූ ධර්මයන් නැද්ද? ඒ සංකත වූ ධර්මයන් අතර අග්‍රම ධර්මයේ විදිහට පෙන්වන්නේ කොහොමද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. යමෙක් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය පහදිනවා නම් ඔහු පහදින්නේ කොහොමද? අග්‍ර දෙයකට. ඒ අග්‍ර දෙයට පහදින කෙනාට අග්‍ර විපාක ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. දැන් බලන්න අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අපි අහලා තියෙනවා. අංග 8න් යුක්ත මාර්ගය, නිවන් මාර්ගය, දුකින් නිදහස් වෙන මාර්ගය නේද? එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන අංග 3ක් තියෙනවා. එහෙම නැත්නම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග 8න් යුක්ත මාර්ගය. ඉතින් මේ මාර්ගය ගැන භාගතුන් වහන්සේ උසස් විදිහට අපට පෙන්වා දෙනවා නේද? සංකත ධර්ම අතර ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි අග්‍රම දේ කියලායි පෙන්වන්නේ. ධර්මයේ අසූ කෙනා කොයිතරම් සතුට වෙන්න ඕනද? නේද? ධර්මයේ අහලා පිළිගත්තා නම් මෙබඳු වචන ඇහෙද්දී ඔහුගේ සතුට ප්‍රබෝධය බලවත් වෙන්න ඕනේ. මක් නිසාද? මේ ලෝකේ අග්‍ර දේවල් ඔහු දන්නා නිසා. යමක් ගැන යමෙක් පහදිනු නම් ඔහුට ඒ පැහැදීම් වලලා සතුට ඇති වෙන්න ඕන. දැන් බලන්නකෝ මේ යමෙකුට හිතෙනවා මම ඇමරිකාවේ යන්න නැත්තම් කියලා. ඒ සිහිනේ ආපු ගමන් සතුට වෙනවනේ. සීන මම ඉන්නේනේ. ලස්සන ඇඳුමක් ගන්න හිතනවා. සතුට වෙනවනේ. කාමයන්ට පහදින කෙනා ඒ කාම ආස්වාදයේ සතුට වෙනවා. ඒ සුළු ආස්වාදේ පව ඔහුට එනවා. නේද?
එනම් පැහැදීම කියන එක අපට සතුට ප්‍රබෝධය ඇති කරන දෙයක්. හීන දෙයට පහදින කෙනාටත් ඒ හීන දෙයේ තියෙන සුළු ආස්වාදින සතුට ඇති වෙනවා. නේද? නමුත් අපි දන්නවා මේ හීන දෙයට පහදින කෙනාට සුළු ආස්වාදයක් සහ පස්සේ ගින්නට වැටෙනවා. ඉතින් ඒ විදිහට අපි මේ ධර්මේනුත් දැනගෙන අත්දැකීමිනුත් දන්නවා හීන දෙයට පැහැදිලා අපි අමාරු වෙනවා කියලා අපි දන්නවා නේද? එහෙව් අය ලෝකේ තියෙන අග්‍රදේමයයි කියලා දැනගත්තාම අග්‍රදේ ගැන පහදින්න නැත්නම් ඔහුට සතුටක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ අග්‍ර වූ සංකත ධර්ම අතර අග්‍රවන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන පැහැදීම ඇති කරගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයට පෙන්වන දෙයක්. බුදු කෙනෙක් තමයි මුලින්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගන්නේ. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගෙන සියලු දුකින් නිදහස් වී සම්මා සම්බුද්ධත්වයටපත් වෙනවා. ඒකට සම්මා සම්බුදු බිහි වෙන්න මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. නේද? අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයටපත් වෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර එක අග්‍ර දෙයක් නේද? එහෙනම් මේ ලෝකේ යම්තාක් බුදුරු පහළ වෙනවා නම් ඒ බුදුරු පහළ වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ඒක හේතුවකින් හටගෙන හේතු නැතිවීම නැතිවිලා යන එකක්. ඒකයි ඒ සංකත ධර්ම අතර අග්‍රවන දේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. මේ ලෝකේ යම්තාක් රහතුන් බිහි වෙනවා නම් බිහි වුණා නම් ඒ කුමන මාර්ගයෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. මේ ලෝකේ යම්තාක් අනාගාමී ශ්‍රාවකෝ බිහි වුණා නම් ඒ කුමකින්ද? ඒත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. යම් සකදාගාමී ශ්‍රාවකෝ බිහි වුණා නම් ඒත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. යම් සෝතාපන්න ශ්‍රාවකෝ බිහි වුණා නම් ඒත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්ම තමයි. නේද? වෙනත් ක්‍රමයකින් නෙමෙයි. එහෙනම් ඒ අග්‍ර පුද්ගලයෝ ලෝකයට පහළ වුණා. දැන් බලන්න මේ ලෝකයේ තියෙන මේ පැහැදිලි අග්‍රම පළමු අග්‍ර දේ කුමක්ද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ. සියලු සතුන් අතර අග්‍රයි. අග්‍රස්ථානයට පත්ව සිටිනවා. ඒ තථාගතයන් වහන්සේ අග්‍ර වූ තථාගතයන් වහන්සේ බිහි වෙන්නේ කොමකින්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. නේ? එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බුදුරු බිහි කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකයේ අග්‍ර දෙයක්. නේද? නුවණැත්තාට පහදින්න පුළුවන්. නේද? මේ ලෝකේ යම්තාක් මිනිසුන් പ്രേත ලෝකයෙන් සදහටම නිදහස් වුණා නම් ඒ කුමක් නිසාද? කුමන මාර්ගයෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. මේ ලෝකේ යම්තාක් මිනිසු තිරිසන් ලෝකයෙන් නිදහස් වුණා නම්, නිරයෙන් නිදහස් වුණා නම් ඒ කුමන මාර්ගයකින්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. ඒතර බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ලෝකේ සංකත ධර්ම වලින් තියෙන අග්‍රදේනේ නේද? මාර්ග තියෙනවා අපායට යන්න. මාර්ග තියෙනවා പ്രേත ලෝකයට යන්න. මාර්ග තියෙනවා තිරිසන් ලෝකයට යන්න. නේද? මේ මිනිසුන් සාමාන්‍ය මේ මිනිස් ලෝකෙට එන්න මාර්ගය තියෙනවා. මේ මිනිස් ලෝකෙට ආපු මිනිසුන් මග නොදැන හරි කියලා වැරදි මාර්ගයේ ගිහින් പ്രേත ලෝකයට යනවා. ඒ වගේ හීන බිය ඇති කරන මාර්ග තියෙන ලෝකයක්. ඒතර බලන්නකෝ പ്രേත ලෝකෙන් නිදහස් වෙන මාර්ගයේ අග්‍රයි නේද? ඉතින් ඒ නිසා සංකත ධර්ම අතර අග්‍රම ධර්මයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අපට තේරෙන්න ඕන. තේරෙන්නේ නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන දේ පිළිගන්න අපට පුළුවන්කම තියෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ කිව් දේ පිළිගත්තාම අපට මේ ගැන තවදුරටත් දැන් තේරුම් ගන්න පුළුවන් නේද අපි මේ කිව් දේත් එක්ක නේද? බුදුරු පහළ වෙනවා, රහතුන් පහළ වෙනවා නේද? අනාගාමී ශ්‍රාවකයෝ, සකදාගාමී ශ්‍රාවකයෝ, සෝතාපන්න ශ්‍රාවකයෝ මේ මාර්ගයේ බිහි වෙනවා. പ്രേත ලෝකයෙන් නිදහස් වීම, තිරිසන් ලෝකයෙන් නිදහස් වීම, අපායෙන් නිදහස් වීම මේ මාර්ගයෙන් සිදු වෙන්නේ. මේ ලෝකේ යම්තාක් කායික දුක්, මානසික දුක්, සුසුම් හිලි, ජරා මරණ දුක් මේ සියල්ලෙන් නිදහස් වීම වෙන්නේ මොකෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. නේද? ඒ නිසා ඒ සංකත ධර්ම අතර අග්‍රවන
ආර්ය අෂ්ටාංග මාර්ගයට මේ විදිහට යමෙක් පහදිනවා නම් ඔහු අග්‍ර දෙයට පහදින කෙනා බවට පත් වෙනවා. ඔහුට අග්‍ර විපාක ලැබෙනවා. ඊළඟට බුදුරජාණන්සේ පෙන්වා දෙනවා යාවතා භික්ඛවේ ධම්මා සංඛතාවා අසංඛතාවා විරාගෝ තේසං ධම්මානං අග්ගමක්ඛායති. මහණෙනි මේ ලෝකේ මහණෙනි යම්තා සංකත සහ අසංකත ධර්ම ඇද්ද ඒ අතරින් විරාගය කියන ධර්මය අග්‍රයයි කියනු ලබයි. විරාගී බව. යදිදං මද මදනෝ යම්තාක් මදයන් මඩින පිපාස විනයෝ පිපාසය සංසිඳවන ආලය සමුග්ඝාතෝ ආලය මුළුමනින් නැති කරන වට්ටු පච්ඡේදෝ යලි යලි ඇතිවෙන දුක් නැති කරන තණ්හක්කයෝ තණ්හාව ක්ෂය වීම ඇති කරන විරාගෝ විරාගය ඇති කරන නිරෝධෝ කෙලෙස් නිරුද්ධ වී යන නිබ්බාණං යම් නිවනක් ඇද්ද ආන්න ඒක තමයි මේ විරාගය කියලා කියන්නේ. විරාගය කියන ධර්මයෙන් හඳුන්වන්නේ ඒකට. මොකද්ද මේ නිර්වාණය? නිර්වාණයේ ස්වභාවය මොකද්ද? තණ්හා විශ්ය වීම විරාගය. මේ නිවන. ඒ විදිහට තණ්හා විශ්ය වීම ඇති කරනවා. ඊළඟට යලි යලි හට ගන්නව යම් දුක් ඇද්ද? ඒව මුළුමනින්ම නැති වෙලා යනවා. ඊළඟට ආසාව සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. යම් මදයන් තියෙනවා නම් ඒවා මැඩලා නැති වෙලා යනවා. මැඩ පවත්වනවා මදයන්. මදයන් කියලා කියන්නේ අපි පීඩාවටපත් කරන යම් යම් දේවල් තියෙනවා. මනුෂ්‍යයා වේවා දෙවියන් වේවා පීඩාවටපත් වෙන දේවල් තියෙනවා. දැන් බලන්න තරුණකම නිසා මදය ඇති වෙනවා. කාය බලය නිසා මදය ඇති වෙනවා. තරුණ මදය කියන්නේ ඒ වගේ මදය කියන්නේ මත් වෙන එකතිය. මත් වෙලා යනවා. සිත මත් වෙලා යනවා. ඒ වගේ මේ රාගයෙන් මත් වෙනවා. ද්වේෂයෙන් මත් වෙනවා. මෝහයෙන් මත් වෙනවා. තරුණකමින් මත් වෙනවා. ධනයෙන් මත් වෙනවා. බලයෙන් මත් වෙනවා. ඒ වගේ සිත මත් වෙන දේවල් තියෙනවා. ඒ මත් වුනහම ඔහුට පාලනය කරගන්න බෑ. ඒ මත් වීම කියන එක භයානක දෙයක්. පීඩා කරන දෙයක්. ඒක රෝගයක්. අසනීපයක්. හොඳ කරන්න බැරි බෙහෙත් නැති අසනීපයක්. පෙලෙනවා. තමන් පෙලෙනවා. තම මොකද්ද කරන්න කියලා තේරෙන්නේ නැහැ. ඒක තමාටත් අනුන්ටත් මහා විපත ඇති කරන දෙයක් මේ මදය කියන එක. ඉතින් රාග මදය, ද්වේෂයෙන් මත් වුනහම, රාගෙන් මත් වුනහම මිනිස්සයා මොකද කරන්න කියලා තේරෙන්නේ නැහැ. සතෙක් වගේ, එහෙම නැත්නම් ප්‍රේතෙක් වගේ, එහෙම නැත්නම් තිරිසනෙක් වගේ. සමහරු මහා දුකටපත් වෙනවා. උහුල ගන්න බෑ එයාටම නේ. නැත්නම් බයට තතිගෙනටපත් වෙනවා. ඉතින් මේ මදය කියන එක පීඩාකාරී දෙයක්. සනසීමක් ලබන්න බැරි එකක්. ඒ මදය මැඩ පවත්වන දේ නිබ්බාණය නිවන. මදය මැඩ පවත්වනවා. යම් මදේ මැඩ පැවැත්වීමක් ඇද්ද? ඊළඟට ආලය සමුග්ඝාතෝ. ආලය මුළු මොනින්ම නැති වෙලා යනවා. ආලය සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. සමුග්ඝාත කියන්නේ නැසලා දානවා. මුළුමනින් නැසිලා යනවා. ආලය කියන්නේ ආසාවන්. විවිධාකාර දෙයට ආසයින මිනිස්සුනේ නේද? පොඩි කාලේ ඉඳන් වයසට ගිහිල්ලා අන්තිම හුස්ම හෙලනකම් මිනිසුන්ගේ ආසාවන් බලන්නකො. නේද? කෙරවලක් නැහැ නේද? කෙරවලක් නැති ආසාවන් තියෙනවා. ඒ වයින් දුක් ඇති වෙනවා. පීඩයි. සැනසීමක් නැහැ. කටු ගොඩක් වගේනේ ආසාවන් පොඩි බැඳගෙන ඉන්නකොට. නේද? ඒක හොඳයි වගේ මුලින් තේරෙනවා තමයි. නමුත් ඒව අන්තිමට උල් ඇනින්ට ගන්නවා. මහා දුක් ගොඩවල්. බේරුමක් නැතු යනවා. නේ? ඉතින් කෙරවලක් නැති ආසාවන් තියෙනවා මිනිස්සුන්ට. ඉතින් ආසාව
මුළුමනින්ම නැසලා දැමීමක් ඇද්ද? ඊළඟට පිපාස විනයෝ පිපාසාවක් මිනිසුන්ට තියෙනවා. රාග පිපාසාව. රාගය ඇතුණාම පිපාසයක්. ඒක මිනිසුන්ට හරි අමාරුයි. සංසිඳෙන්නේ නැහැ. දැන් වතුර පිපාසයේ කාන්තාරක යන මිනිස්සයා ගිනි ගහන මද්දාන ඉන්න කෙනාට වතුර පිපාසය. කොච්චර අමාරුද නේද? ඒ වගේ පිපාසින කෙනා බඩ පැලෙනකන් වතුර බීලා පිපාසය අයින් වෙනවා. ඒකටයි පිපාසය කියලා කියන්නේ. නිකන් වතුර තිබ්බා කියන එක නෙමෙයි. පිපාසය කියලා කියන්නේ රාගය, කෙලෙස් නිසා ඇතිවන පිපාසය. ඒක සංසිඳෙන්නේ නැහැ. දැන් අපිට ඔය වතුර පිපාසය ගැන මතක් කරේ ඒක සංසිඳෙන්නේ නැති බව තේරුම් ගන්න. එහෙම දැනෙලා ඇති ඔයගොල්ලෝ නේ? තේරලා තියෙනවද? ඈ? ඒක හිතන්නකො ඒතර තේරෙයි. කාන්තාරක යන කෙනාට ඕගොල්ලන් ඉතින් අම්මලා තේක හදලා දුන්නා, වතුර බෝතලේ බෑග් එකට දානවා, පැන්ට බෝතලෙට බටේ ගහලා කටේ තියෙන අම්මම ඉතින් කොයිද පිපාසෙ දෙන්නේ? එහෙම දැනිලා නැහැ ඔයගොල්ලන්. ඉතින් ඒව තේරෙන්නේ නැත්තේ ඒකයි. ඉස්සර ගම්වල ළමයි නම් කඳු නැගගෙන ගිනි ගහන ආවේ පයින් ගිහිල්ලා පොත් බෑගුත් නැහැ නේ ඉස්සර. සිරිප්පුත් නැහැ. කකුල් පට්ට ගහගෙන ආවේ ගිනි ගහන ආවේ නැත්නම් තාර පොළවේ ගිහිල්ලා පයිප්යක් දැක්කහම බඩ පිරෙනකන් වතුර බොනවා. සංසිඳෙන්නේ නැහැ. ඕගොල්ලන් ඉතින් එහෙම වෙලා නැතිද? ඕගොල්ලන් අයිස් පැකට් එක තියෙනවා කඩේ. අයිස් පැකට් එක දෙනවා, මල්ලේ වතුර බෝතලේ තියෙනවා. බෝතලේ කටේ අර දාගන්න ඕනෙත් නැහැ. බෝතලෙම බටේ තියෙන බටේනේ සූප් කරන්නේ. ඉතින් පිපාස කොහෙද එන්නේ? නේද? ඉතින් ඒ නිසා මේ පුංචි දීකින්වත් සාමාන්‍ය තේරුම් ගන්න ඕගොල්ලන්ට දුෂ්කර ඒකයි. ඕගොල්ලන්ට මම මේ කියන්නේ හිතරිදව ගන්න එපා. නුවණ උපදින්න විවහාර ලෝකේ හරියට උපකාර වෙනවා. විවහාර ලෝකේ ඒකයි බුදුරු මනුස්ස ලෝකේ පහළ වෙන්නේ. දැන් අපි හිතනවානේ සාමාන්‍ය පිළිගැනීම තමයි දැන් ඔයගොල්ලෝ මොකද කියන්නේ දෙවියන්ද ප්‍රඥාව වැඩිපුර තියෙන්නේ මිනිසුන්ද ප්‍රඥාව තියෙන්නේ. දෙවියන්ද ප්‍රඥාව තියෙනවා කියලානේ අපි හිතන්නේ නේද? එහෙමනම් ප්‍රඥාව වැඩිම දෙවියන් ළඟ මිනිසු බුදුවිරු පහළ වෙන්න බෑ. මහබෝසතාණන් වහන්සේ ඉන්නේ දිව්‍ය ලෝකේ. එහෙදිම බුදු නොවියයි මෙහෙට බුදු වෙන්න ඉන්නේ. ඈ? එහි ප්‍රඥාව තියෙන කට ඉන්නවා. හිතයට ඒ ප්‍රඥාව අවදි කරන්න අමාරුයි. එහි ප්‍රඥාව අවදි කරන්න අමාරුයි. මේ ප්‍රඥාව අවදි කරන්න පුළුවන්. ලේසි. ඒකයි මෙහි බුදුරු පහළ වෙන්නේ. පැහැදිලිද? ඉතින් ගොඩාක් සුවපහසු මිනිහට දුක කිව්වහම මොනවා කියනවද දන්නේ නැහැ කියලා හිතනවා නේද? ඈ? ඔය කියන එකක් අපිට නැහැ කියලා හිතන ඇතිනේ. ඒකයි බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මීන්ට අපි කිව්වොත් එහෙම කෙස් පැහින එක දුකක්. හැම රැලි ගහින එක දුකක්. වයසට යෑම දුකක්, මරණය දුකක් කිව්වම එයාට ඒක අල්ලගන්න බෑ. ඇයි එහෙම දෙයක් එහෙ නැහැ. නේ? මරණයට පත්වීම දුකක් කියලා කිව්වහම මේගොල්ලෝ උඩ බිම බලයි. අපි අහලත් නැහැ මොකද්ද මේ කියලානේ. දැන් සාමාන්‍ය අපිට නොහුරු දෙයක් ගැන කිව්වම අපි උඩ බිම් බලනවනේ. නේ? ඔය වගේ තමයි ඔයගොල්ලන්ට වතුර පිපාස ගැන කිව්වම වර්තමාන පහසුකම් වැඩි සමාජයේ මේ සුළු දෙයට කම්පණයටපත් වෙන්නේ ඒකයි. එයාට මොකද
ධර්මයේ තියෙන දෙයක් කියන්නේ කිව්වොත් ඒක අල්ලගන්න බැරි වෙලා යනවා. ඉතින් නිසා මේ සාමාන්‍ය ලෝකයේ තියෙන දේවල් ප්‍රඥාව අවදි කරන්න උදව් වෙනව නුවණැත්තාට. දැන් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම පිණිස පටන් ගන්න විවහාර ලෝකයේ තියෙන දේ දැකලා නේද? පසේ බුදුරු බුද්ධත්වයට පත් වෙන්නේ සාමාන්‍ය මේ ලෝකයේ තියෙන දේ දැකලා. නේ? රහතුන් අරහත්ත්වයේ පිණිස ගිහිගේ අතහැරලා කාමෙන් අතහැරලා යන්නේ මේ සාමාන්‍ය විවහාර ලෝකයේ තියෙන දැකලා. ඒ විවහාර ලෝකයේ දකින්න බැරි දේ පෙන්වන්නේ බුදුරජාණන්ගේ ධර්මයේ තුල. ඒ ධර්මයෙන් පෙන්වන දේ ඉක්මනින් තේරෙනවා විවහාර ලෝකයේ තුල ඒ අත්දැකීම දන්න අය. ඉතින් බ්‍රහ්ම ලෝකේ ගිහිලා කිව්වොත් එහෙම මේ දුක ගැන එයාට ඒක අල්ලගන්න බෑ. ශෝකය සුසුම් හෙලීම ගැන කිව්වොත් ඒගොල්ලන්ට අල්ලගන්න බෑ. නමුත් මනුස්ස ලෝකයේ ඒක තියෙනවා හරියටනේ. කියනකොට ඒක තේරෙනවා. කිව්ව සැනින් තේරෙනවා. ඇත්තනේ නම් මේක තේනවනේ කියලා. ඒ නිසා මම මේ පිපාස විනෝ කියන එක කියන්නේ මම පිපාසය කියන එක යන්තම් තේරුම් ගන්න ඕන කිව්වේ. පිපාසය කියන එක මේ ඊටාම දුෂ්කර දෙයක්. සංසිඳෙන්නේ නැති එකක්. වතුර පිපාසය කියන එක ඇතුණාම වතුර බිව කියලා හැදෙන්නේ නැහැ. ඉතින් මේ මෙතන තියෙන වතුර පිපාසය කියන එක නෙවෙයි. මෙතන තියෙන රාගය, කෙලෙස් නිසා ඇතිවෙන පිපාසය. ඉතින් මේ පිපාසය සංසිඳෙන්නේ නැහැ. සංසිඳන ක්‍රමය තමයි නිවන අවබෝධ කිරීම. ඒතර පිපාස විනයෝ යම්තා පිපාසය ඇද්දේ පිපාසයේ නැතිවීමක් ඇද්ද ඒ නිවන පිපාස විනයෝ. ආලේ සමුග්ඝාතෝ යම් ආසාවක් නැදේව මුළුමනින් නසා දැමීමක් ඇද්ද ඒ නිවන. දැන් බලන්නතර මද නිම්මදනෝ යම් මදයක් ඇද්ද යම් මදයන් මැඩීමක් ඇද්ද මැඩ පැවැත්වීමක් ඇද්ද පිපාසය නැතිවීමක් ඇද්ද ආලය මුළුමනින් නැසීමක් ඇද්ද ඊළඟට වට්ටු පච්ඡේදෝ ඒ කියන්නේ මේ යලි යලි හටගන්න දුක් මිනිස්සු ළඟ තියෙනවා නේ ඉවරයක් නැහැ එකම දුක ආය හට ගන්නවනේ මතක් කර අඬනවනේ මතක් කර අඬනවා මතක් වෙවි හීල් වෙනවනේ මිනිසුන්ට නේද ඒක ඉවර වෙන්නේ කැරකි ඒ දුකට ආය වැටෙනවා සමහර ළමයි ඉන්නවා පුංචි කාලේ වෙච්ච දේ සීකර කර ශෝක කරනවා සමහරු මේ තරුණ කාලේ යෝන් වයසේදී වෙච්ච දේ සිහි වෙවි අඬනවා ශෝක කරනවා මෙන්න මේ යලි ඇති වෙන දුක් නැතිවීමක් ඇද්ද ඒවා මුළුමනින්ම සංසිඳීමක් ඇද්ද ඒ නිවන තණ්හක්ඛයෝ තණ්හාවේ ඡේවීමක් ඇද්ද ඒ නිවන විරාගෝ රාගයේ දුරු වීමක් ඇද්ද නිරෝධෝ කෙලෙස් වල නිරුද්ධ වී යාමක් ඇද්ද ඒ නිවන. උතර මේ නිර්වාණයට තමයි මේ විරාගය කියලා මුලින් පෙන්වා දුන්නේ. එතකොට යාවතා භික්ඛවේ ධම්මා සංකතාවා අසංකතාවා විරාගෝ තේසං ධම්මානං අග්ගමක්ඛායති. එතකොට මේ ලෝකේ සංකත වූ අසංකත වූ ධර්මයක්ද යම්තාක් ඒ සියල්ල අතර විරාගය තමයි අග්‍ර වෙන්නේ. ඒ විරාගයේ ස්වභාවය තමයි මේ යලි විස්තර කරන්නේ. යම් මදයන් නැදී මදයන්හි මැඩ පැවැත්වීමක් ඇද්ද? පිපාස විනෝ පිපාසය දුරු කිරීමක් ඇද්ද? ආලය සමුග්ඝාතෝ ආලය මුළුමනින් නැසීමක් ඇද්ද? වට්ටු පච්ඡේදෝ යලි හට ගන්නා වූ දුක්
නැතිවීමක් ඇද්ද? සංසිඳීමක් ඇද්ද? තණ්හක්කයෝ තණ්හාවේ ෂේවීමක් ඇද්ද? විරාගෝ රාගේ දුර්වීමක් ඇද්ද? නිරෝධෝ කෙලෙස් වල නිරුද්ධ වීමක් ඇද්ද? ආන්ගේ නිර්වාණය. එයයි නිර්වාණය. යේ භික්ඛවේ ධම්මේ පසන්නා අග්ගෝතේ පසන්න. අන්නේ ධර්මයට යමෙක් පහදිනවා නම් ඔහු අග්‍රදේට පහදිනවා. අග්ගේ කෝ පසන්නානං අග්ගෝ විපාකෝ හොති. අන්නේ අග්‍රදේට පහදින කෙනාට අග්‍ර විපාක තියෙනවා. බලන්න මේ නිර්වාණයට පහදින කෙනා අග්‍ර විපාක ලබන කෙනා විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඉතින් නිර්වාණය ගැන අපි දන්නවා නම් නිවන මෙයයි කියලා අපට තේරෙනවා නම් දන්නවා නම් පහදින්න අවබෝධ කරගන්න ඕනේ නැහැ නේද? නිවන උපදව ගන්න ඕනද පහදින්න? උපදව ගත්තා විතරද පහදින්නේ? නේ? නිවනට පහදින්න නැතුව නිවන උපදව ගන්න බෑ. නේද? නිවනේ ස්වභාවය මෙයයි කියලා දන්නකොට දැනගත්තොත් ඔහු පහදිනවා. ඒ නිසා නිවන කියන අග්‍ර වූ දේ ගැන පැහැදීමක් ඇති කරගන්න පුළුවන් වුණා නම් ඔහුට අග්‍ර විපාක ලැබෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වනවා යාවතා භික්ඛවේ සංඝාවා ගණාවා තාතාගත ශාවක සංඝෝ තේසං අග්ගමක්ඛායති. මහණෙනි යම්තාක් සංඝයා හෝ පිරිස් හෝ වේද තථාගත ශ්‍රාවක සංඝයා ඒ සියල්ලට අග්‍රයයි කියනු ලැබේ. යදිදං චත්තාරි පුරුෂ යුගානි අට්ඨ පුරුෂ පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. යම් යදිදං චත්තාරි පුරුෂ යුගානි පුද්ගලයෝ යුගල වශයෙන් 4 දෙනෙක්ද අට්ඨ පුරුෂ පුද්ගලා පුද්ගලයෝ වශයෙන් 8 දෙනෙක්ද වන ඒ ශ්‍රාවක සංඝයා ඒ බුදුරජාණන් ශ්‍රාවක සංඝයා ආහුනේයෝ පිදියුතුයි පූජනීයයි පාහුනේයෝ ආගන්තුක සත්කාරයට සුදුසුයි දක්ඛිනයෝ දන් දීමට සුදුසුයි අංජලි කරණීයෝ වැඳුම් පිදුම් ලබන්ට වන්දනා කරන්න සුදුසුයි අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස ලෝකේට අනුත්තර වූ පින්කෙත වනවා. යේ භික්ඛවේ සංඝේ පසන්නා අග්ගේතේ පසන්. අන්නේ බඳු ශ්‍රාවක සංඝ පිරිස ගැන පහදිනවා නම් ඔහු අග්‍රතනයි අග්‍රදේ ගැන පහදින කෙනා. අග්ගේ කෝපන පසන්නා නම් අග්ගෝ විපාකෝ හෝතු. අග්ගෝ විපාකෝ හෝති. ඒ යමෙක් අග්‍රදේ ගැන පහදිනවා නම් ඔහුට අග්‍ර විපාක ලැබෙනවා. අග්‍ර විපාක ලබන කෙනා බවට උපත් වෙනවා. ඉමේකෝ භික්ඛවේ චත්තාරෝ අග්ගප්පසාදානි. මහණෙනි මේ තමයි අග්‍ර ප්‍රසාදයෝ 4. බලන්න එතකොට අපි මේ අග්‍ර ස්ථාන අග්‍ර වූ ප්‍රසාදය ඇති කරන දේවල් ගැන අපේ පැහැදීම ඇති කරගන්නට සමර්ථයි නම් ඒකාන්තයෙන් අග්‍ර වූ විපාක ලබනවා. මේ අග්‍ර වූ දේ ගැන පහදින කෙනාට මොනවද ලබන අග්‍ර විපාක? තථාගත අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ අපා දෙපා සිව්පා බහුපා රූපී අරූපී සංඤී අසංඤී නේව සංඤී නාසංඤී කියන සීල සතුන් අතර අග්‍රයි. ඒ අග්‍ර වූ තථාගත අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේ ගැන පහදිනවා නම් ඒ අග්‍ර වූ දේ ගැන පහදින්නේ. ඔහුට අග්‍ර ඵල විපාක ලැබෙනවා කියනවා. යම් සංකත ධර්මයක් තියෙනවා නම් ඒ සංකත ධර්ම අතර අග්‍ර වෙන්නේ ආරෂ්ඨංග මාර්ගය. ඒ ආරෂ්ඨංග මාර්ගය ගැන පහදිනවා නම් ඔහුට අග්‍ර වූ ඵල විපාක ලැබෙනවා කියනවා. සංකතෝ අසංකතෝ යම් තාක් ධර්මයක්ද ඒ ධර්ම අතර ආරෂ්ඨංග මාර්ගය අග්‍රදේ කියලා කියනවා. ඒ අග්‍රදේ ගැන පහදිනන අග්‍ර විපාක ලැබෙනවායි කියලා භාගතුන් වහන්සේ පෙන්නනවා. යම් සංඝයා වේවා පිරිස් වේවා ලෝකයේද්ද ඒ සියලු පිරිස් අතර අග්‍ර වෙන්නේ තථාගත ශ්‍රාවක සංඝ රත්නය කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. යුගල වශයෙන් 4ක් සහ පුද්ගල වශයෙන් 8 දෙනෙක් වෙන
ඒ සංඝයා ආහුනීය පාහුනීය දක්ඛිනීය අංජලි කරණීය ගුණය ඊළඟට ලෝකයට අනුත්තර පින්කෙතක් වෙන ගුණයෙන් යුක්තයි. අන්නේ අග්‍ර වූ පිරිසගෙන පහදිනු නම් හෝ අග්‍ර දෙයට පහදිනවා. ඔහුට අග්‍රඵල විපාක ලැබෙනවායි කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා. මේ අග්‍ර ප්‍රසාදයන් අග්‍ර ප්‍රසාදයෝ 4 දෙනා මේ ලෝකේ යම්තාක් මනුෂ්‍ය වේවා දිව්‍ය වේවා කාමයන් ඇද්ද? ඒ සියලු කාමයන්ට වඩා අග්‍ර බව අපි තේරුම් ගන්න ඕන. මේ සියලු කාමයන්ට වඩා අග්‍රයි මේ අග්‍ර ප්‍රසාදයෝ විදිහට පෙන්වන දේවල්. ඊළඟට මේ ලෝකේ යම් බඹ ලෝකයේ සැපයක්ද? ඒ සියලු දෙයටත් වඩා අග්‍රයි. නේද? මේ ලෝකේ අග්‍රම දේවල් විදිහටයි භාගතුන් සබට පෙන්වන්නේ නේ. එහෙනම් මේ අග්‍ර දේ කෙරෙහි අපිට පහදින්න පුළුවන් නම් අග්‍ර ඵල විපාක අපට නොලැබෙයිද? ඒකාන්තයෙන් ලැබෙනවා. මේ අග්‍ර දේ කෙරෙහි පහදින කෙනාට ලැබෙන අග්‍ර විපාකය අග්‍රම විපාකය තමයි නිවන අවබෝධ කරගන්න පුළුවන්කම ලැබීම. සියලු දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා මේ අග්‍ර වූ දෙයට පහදිනවා නම්. මේ අග්‍ර වූ දෙයට නොපහදින කිසි කෙනෙකුට නිවන අවබෝධ කරගන්නා තබා പ്രേත ලෝකයෙන් නිදහස් වෙන්නවත් බෑ. නේ? නිරයෙන් නිදහස් වෙන්න, තිරිසන් ලෝකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් තියනවද මේ අග්‍ර දෙයට පහදින්න නැති කෙනාට? පුළුවන් කමක් නැහැ නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ කෙරෙහි යම් කෙනෙක් අචල ප්‍රසාදයට පත්ව සිටීද සිළු දෙනා සතර අපායන් නිදහස්. බලන්න අග්‍ර දෙයට පහදින කෙනාට අග්‍ර විපාක කියන්නේ ඒකයි. නේ? බුදුරජාන් වහන්සේ කෙරෙහි යම් කෙනෙක් ප්‍රසාදයට පත්ව ඇද්ද? නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තව ඇද්ද? ඒ සිළු දෙනාම සතර අපායන් නිදහස් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ අග්‍ර විපාක නෙවෙයිද? ඒ අග්‍ර විපාක. නේද? ඉතින් මනුස්ස ලෝකේ ඉන්න අපට ඉබඳු අග්‍ර විපාක ලබන්න ලැබුණොත් මේ හීන කාමයන්ට ගොදුරු වෙලා ඉන්න එකට වඩා ඒක අග්‍ර වෙන්නේ නැද්ද? නේද? හීන කාමයන්ට ගොදුරු වෙලා ලොල් වෙලා ඉන්න කෙනා ඊතා සුළු කලක් ඊතා සුළු කාම ආස්වාදයක් ලබන්නේ නේද? බත් මාළු ව්‍යංජන මේවා අනුභව කිරීම ඊළඟට යම් ඇඳුම් පැළඳුම් ආභරණ ආයිත්තන් ගමන් බිමන් යාන වාහන මේ වගේ දේවල් ලැබීම නේ ඊට වඩා දෙ නෑනේ අපිට ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස පහස මේවනේ නේද? ඉතින් මේවා ඊටාම හීනයි. මේවා දුක් තියෙන්නේ. ඊටා සුළු ආස්වාදයක් තියෙන්නේ. ඉතින් මේවයින් අපට බලහත්කාරයෙන් අයින් වෙන්න බෑ. මොකද වේදනාව සහිතයි එතකොට. අපිට කාම ලෝකෙන් අයින් වෙනවා කියලා බලහත්කාරයෙන් අයින් වෙන්න බෑ. එහෙම කරන්න බැරි එකක්. මොකද ඒක ඒ සුළු ආස්වාදයේ සුළු උනාට ඒකෙන් එහෙම බලෙන් අයින් කරන්න අයින් වෙන්න බෑ. එහෙම බලෙන් අයින් වීමක් බලහත්කාරයෙන් අයින් වීමක් බුදුරජාණන් වහන්සේ පනවන්නේ නැහැ. මේ කාමයන්ගෙන් අයින් වෙන්න දුක් සහිත ප්‍රතිපදාවක් භාගතුන් වහන්සේ පෙන්වන්නේ නැහැ. කාමයන්ගෙන් අයින් වෙන්න පෙන්වන්නේ ඊටාම ප්‍රණීත ප්‍රතිපදාවක්. ඊටාම සුවපහසු ප්‍රතිපදාවක්. කාමයන්ගෙන් අයින් වෙලා ඉන්න කාමයන්ගෙන් නිදහස් වීම පිණිස ඊට වඩා පහසු තැනක් අපට පෙන්වනවා. ඒ පහසු තැන ස්ථාවර වෙනකොට ඒ ස්ථාවර වෙන්නේ ඊටාම සුවපහසු තැනක. එතන පීඩා මොකුත් නැහැ. කිසිම පීඩාවක් නැහැ. හැබැයි කාමයෙන් අයින් වුණා කියලා කාම ලෝකේ ඉන්න තාක් මේ කම්සප මුළුමනින් අතහැරලා හැමිදීමක් නැහැ. දැන් බලන්න ආහාර ගත්තොත් කම්සපනේ ඒක මුළුමනින් අතහැරලා ඉඳීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ආහාර අනුභව කරා. රහතන් වහන්සේලා ආහාර අනුභව කරා. රස දැනුණා. මිහිරි රස දැනුණා. ඒ නිසා බය වෙන්න එපා.
ඒ මිහිරි රස අනුභව කරන්න පුළුවන්. ඒවෙන් නැති වෙන්නේ මේ ලෝකේ ඉන්නකම් ආහාර ගන්න පුළුවන්. අපට සුදුසු වස්ත්‍ර අපට ගන්න පුළුවන්. එතකොට අපිට කැප මට්ටමක යම් විදියකින් මේ ආවාස සේනාසන පරිහරණය කරන්න පුළුවන්. කටු උඩ ඉන්න එහෙම ඕනේ ගස් යට ගස් උඩ ඉන්න එහෙම නැත්නම් මේ සීතලේ බහැලා ඉන්න එහෙම ඕනේ කාමෙන් අයින් වෙනවා කියලා. යම් තාක් සුවපහසුවෙන් ඉන්න පුළුවන්. හැබැයි මේන් මුළුමනින් නිදහස් වෙන්න ඕන. ඒ මුළුමනින් නිදහස් වීම පිණිස මීට වඩා අග්‍ර ලෝකයේ අග්‍ර දෙයට පහදින්න ඕන. අග්‍ර දෙයට පහදිනකොට පීඩා රහිතව සුවසේ මේන් නිදහස් වෙලා යනවා. මේ අග්‍ර දෙයට පහදින කෙනා නිවන ගැන ආශාව නිවන ගැන කැමැත්ත ඔහු තුල ඉපදිනවා. තථාගතයන් වහන්සේට පහදින කෙනා තථාගතයන් වහන්සේගේ ධර්මය බැහැර කරන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පහදින කෙනා ඒ මාර්ගයේ පැත්තකින් තියන්නේ නැහනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පහදිනොත් යම් කෙනෙක් ඒ පහදින කෙනාගේ පැත්තකින් තියනවාද? නේද? අපි කාමයන්ට පහදින කෙනා කාමයන් අත්හැර ගන්න. ඇඳුමකට කැමති කෙනා ඇඳුම ගන්නවා ගිහිල්ලානේ. ඒ වගේම තමයි. නේ? ඇඳුම් පැළඳුම් තෝරගන්න තෝරලා කැමති ගන්නෙ. ඒ පැහැදීම මුල් වෙලානේ. ඒ වගේ අපේ පැහැදීම ඇති වුණොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඒ නිකම්ම නෙවෙයි. ඒ ගැන විමසා බලලානේ. ඒ වටිනාකම දන්න කෙනා පහදිනවා. ඒකේ වටිනාකම පෙන්වනවා භාග්‍යතුන් වහන්සේ. නිවනේ ස්වභාවය පෙන්වනවා. නේද? යම්තාක් මදයන් නැද්ද ඒ මදයන් මැඩලා අයින් කරලා දානවා. අපිට පීඩා නැති වෙලා යනවා. නේද? අර දුක් පීඩා සියල්ල අයින් වෙලා යනවා. දුක් ඇති කරන සියලු දුක් අයින් වෙලා යනවා නම් ඒක සුවයක් නේද? නේද? ඉතින් නිවන ගැන දන්නා කෙනා නිවනේ ස්වභාවය මෙයයි කියලා තේරෙන කෙනා නිවනට පහදිනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පහදින කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කරනවා. නිවනට පහදින කෙනා ඒ සුව පහසු නිවන අවබෝධ කරගන්න නැත්තම් කියලා ඔහුට කැමැත්ත ඇති වෙනවා. නේද? බලන්න නිවන ගැන කියා දෙන්නට කොහොමද කියන්නේ? මදයන් මඩින යම් මදයන් නැද්ද? මදයන් මැඩ පැවැත්වීමක් ඇද්ද? ඒ නිවන අපිට මේ මදයන් නිසා ඇති වෙන පීඩා ගැන තේරෙනවා නම් ඒ මදයන් අයින් වෙලා යෑම ගැන කවුරුත් කැමති නේද? ආලය මුළුමනින් නැසිලා යනවා නම් ආසාව නැසිලා යනවා නම් ඒ ආසාව නිසා තියෙන දුක් පීඩා විඳින කෙනා ආසාව ගලවලා අයින් කරන්න බෑනේ. ඒක නැසෙන්න යම් දෙයක් තියෙනවා නම් ඔහු කැමති වෙනවා. නේද? තණ්හාව ෂේ වෙලා යනවා නම් තණ්හාව අතාරින්න මිනිස්සු කැමතියි. නමුත් අයින් වෙලා යන්නේ නේ? තණ්හාව දුකයි කියලා මිනිස්සු දන්න කෙනාටත් අයින් කරගන්න බෑ. නමුත් තණ්හක්කය නිවන කියලා දන්නවනම් නිවනට සතුට වෙනවනේ. තණ්හාවේ ෂේ වීමක් ඇද්ද? ඒ නිවන. ආලේ නැසීමක් ඇද්ද? ඒ නිවන. ඊළඟට යලි හටගන්න යම් දුක් ඇද්ද? ඒවා වල සංසිඳීමක් ඇද්ද? නැති වී යාමක් ඇද්ද? ඒ නිවන. ඒතර මේවා දන්නවා නම් කෙනෙක් නිවනට කොයිතරම් ආස කරයිද නේ? දැන් බලන්න ඕගොල්ලන්ට දැනෙලා නැද්ද? එකම දුක කැරකි ඔයගොල්ලන්ට පීඩා විඳින අවස්ථා කොච්චර ඇද්ද? එකම සිද්ධිය දුක් ඇති වුණ එකම සිද්ධිය සිහි වෙවි බැහැර නොවි දුක් ඉපදුණු අවස්ථා කොච්චර ඇද්දනේ? පොඩි කාලේ වෙච්ච සිද්ධි මතක් වෙවි දුක් විඳින මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ මිනිස්සු ඒ දුකේ නිදහස් වීම නිවනයි කියලා දන්නවනම් නිවනට ආශ කරනවා නේද? ඉතින් අපි මේ ගැන නොදන්නකම නිසා අපි දුක්ඛේ බැහැගෙනම හොල්ලා ඉන්නවා. නිවන කියන්නේ දුකේ නිදහස් වීමයි කියලා දන්නවනම් නිවනට මිනිස්සු ආසයි. නිවන පතාගෙන ඉන්නවා. නේද? ඒතර බුදුරජාන් වහන්සේට පහදිනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පහදිනවා නම් නිවන ගැන දැනගෙන නිවනට පහදිනවා නම් ඒ නිවන අවබෝධ කළ නිවන් මගේ වඩින මහා සංඝරත්නයට පහදිනවා නම්
ඒ අග්‍රදේ ගැන පහදින කෙනාට අග්‍ර විපාක ලැබෙනවා. ඒ අග්‍ර විපාකයේ උපත තමයි ඔහුට නිවන අවබෝධ කිරීමේ තියුණු ආසාව, තියුණු ඡන්දය උට ඇති වෙනවා. නිවන අවබෝධ කිරීමේ තියුණු ඡන්දයෙන් යුක්ත කෙනාට මෙලව යම්තා ප්‍රනීත සැප ඇද්ද ඒ සියලු සැප උට විඳින්න පුළුවන්. නිවනට ආස කරන කෙනාට මෙලව විඳින්න පුළුවන් ප්‍රනීත සැප විඳින්න පුළුවන්. මෙලව විඳින්දී යම් කම් සැප තියෙනවනේ. ඒවා බත් මාළු වලින් ලබන සැප ශ්‍රාවකයාට තියෙනව නැත්තේ නෑ. ඒක එපා කියලා නෑ. දානේ වළඳන්න පුළුවන්. කැප ආකාරයට දාන තියෙනවා. වස්ත්‍ර අපිට කැප මට්ටමක තියෙනවා. නේද? ඒතර ඒවා මුළුමනින් අයින් කළා නෑනේ. එහෙනම් ඒ කන බොන දේ වලින් ලැබෙන යම් සුවයක් අපිට ලබන්න පුළුවන්. ඒක තහනමක් නෑ. කැප මට්ටමක කැප අපට අනුමත කළ මට්ටමක කන බොන දෙයින් ඇඳුම් වලින් වස්ත්‍ර වලින් සේනාසන වලින් ලබන යම් සුවයක් අපට ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ සුවයට වඩා කයෙන් ලබන්න පුළුවන් අග්‍ර සුව පහසුකම් මේ ලෝකේ තියෙනවා. ඒ තමයි කාමයන් ඉක්මවා ගියපු සැප. කම්සප කයටනේ තියෙන්නේ. බත් වේලක් ගත්තොත් දිවට පුංචි සැපක් තියෙනවා. ඊටා සුළු සැපක්. නේද? ඊළඟට වස්ත්‍රයක් නම් සමට ඒ වගේ සුළු සැපක් නෙවෙයි තියෙන්නේ. ඒ සුළු සැප පවා මහා දෙයක් විදිහට අපට දැනෙන්නේ නේද? නමුත් නිවනට කැමති කෙනාට ආර්ය අෂ්ටාංග මාර්ගයට පහදින කෙනාට නිවනට පහදින කෙනාට ඒ හීන කම්සප ඉක්මවලා කාමයන් ඉක්මවා ගියපු සැප ලබන්න පුළුවන්. කාමයන් ඉක්මවා ගියපු සැප ප්‍රථම ධානය, පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය මේ ආදී කම්සප ඉක්මවා ගියපු සැප මේ කයින්ම ස්පර්ශ කරන් ඉන්න පුළුවන් නිවනට කැමති නිවනට පහදින කෙනාට. ඉතින් ඒක සූපහසු ජීවිතයක්. ඒ අග්‍ර විපාක ලැබෙන්නේ නිවනට පහදින කෙනාට. මේ අග්‍ර දෙයට පහදින කෙනාට පමණයි ඒ සැප. හීන දෙයට පහදින කෙනාට ලැබෙන්නේ හීන දුක් ගොඩාක් සහිත සුළු සැපක් විතරයි. කටු මැස්සක නිදා ගන්නා වගේ. විස සහිත ප්‍රනීත විස සහිත බීමක් බොන්නා වගේ. බීම බොනකොට බඩ පිරෙනවා, බොනවත් එක්කම දුකටපත් වෙනවා. නේද? ඒ වගේ දෙයක් විතරයි හීන දෙයට පහදින කෙනාට. නමුත් හීන දෙයට වඩා අග්‍ර දෙයට පහදින කෙනාට අග්‍ර සැප විපාක මෙලවදීම ලබන්න පුළුවන්. කාමයන් ඉක්මවා ගිය පළමු ධානයේ උපදව ගන්න පුළුවන්කම ලැබෙනවා නිවනට කැමති ශ්‍රාවකයාට. ඔහු ඒ ධානය හොඳින් පුරුදු කරගත්තොත් කැමති තාක් වෙලා යාට ඉන්න පුළුවන්. එයාට උදේ කැමති නම් උදේ ඉන්න පුළුවන්, දවල් කැමති නම් දවල් වෙලා ඒ සමාධිලා ඉන්න පුළුවන්. කැමෙන් පස්සේ කැමති නම් ඒ සමාධිලා ඉන්න පුළුවන්. හවස් කාලේ කැමති නම් ඉන්න පුළුවන්. රාත්‍රියේ දෝන් නම් ඉන්න පුළුවන්. කැමති වෙලාවක Tamanට සමාධිලා ඉන්න පුළුවන්. ඔහුට පුළුවන් පළමු ධානය ඉක්ම දෙවෙනි ධානයට යන්න පුළුවන්. ඔහු කැමති වෙලාවක ඒ සමාධිලා ඉන්න පුළුවන්. කැමති වෙලාවක් ඉන්න පුළුවන්. ඔහු කැමති නම් තුන්වෙනි ධානයට යන්න පුළුවන්. ඔහු කැමති නම් හතරවෙනි ධානයට යන්න පුළුවන්. ඒවා කම්සපට වඩා ගොඩාක් සැපසහිතයි. ගොඩාක් සැපයි. ඊටාම සැපයි. ඒවා දුක් කියලා කාටවත් කියන්න බෑ. ඒවා අතිශයින් සැපයි. බුදුවරු මෙලව යම් සැපක් විඳින්න කැමති කෙනාට සමාධිය ඇති කරගන්නයි කියන්නේ. මෙලව යම් තාක් සැපසේ ඉන්න කැමති කෙනාට සමාධිය තමයි අනුමත කරන්නේ. මෙලව ඒ සැප තමයි මිනිසෙක් විඳින්න ඕන. මේ හීන කම්සප කටු මැස්සේ නිදියන්නා වගේ. ගිනි තපින්නා වගේ. ඉන්සයි හීන සැපට ආස කරන්න එපා. අග්‍ර දෙයට පහදින කෙනාට අග්‍ර සැපට උරුමය තියෙනවා. ඉතින් මේ විදිහේ මේ සමාධිය ඇති කරගන්න කෙනාට කැමති නම්
ඒ හතරෙන් ධ්‍යාන ඉක්මවා ආකාසඤ්ඤායතන සමාධිය, ආකින්චඤ්ඤන සමාධිය, විඤ්ඤාචඤ්ඤත සමාධිය, නීව සංඥා සංඥා සමාධිය. ඒ ආදී සමාධිය උපදව ගන්න පුළුවන්. ඊටාම සුවසේ ඉන්න පුළුවන්. කැමති වෙලාවක කැමති විදිහට සමාධියට උපදවගෙන සමවැදිලා ඉන්න පුළුවන්. ඒතර ඔහු නිවනට කැමති නිසා, නිවනට පහදින නිසා ඒ සමාධි සැපවත් නොඇලී නිවනේ සැප උපදව ගන්න ඔහුට පුළුවන්. ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණයි නම්, ඉන්ද්‍රිය ධර්ම බලවත් නම් මෙලවදී නිවනේ සැප විඳින්න පුළුවන්. ඉන්ද්‍රිය ධර්ම මෘදුයි නම් ඊළඟ ජීවිතයක ඒකාන්තයෙන් නිවනේ සැප ඔහුට තියෙනවා. ඒ තමයි අග්‍ර ඵල විපාක. අග්‍ර විපාක කියන්නේ ඒවට. ඒ අග්‍ර විපාක ලබන්න නම් අග්‍ර දෙයට පහදින්න ඕන. ඒ අග්‍ර දෙයට පහදින කෙනා අග්‍ර විපාක පිණිස ඡන්දය ඇති කර ගන්නවා. ඡන්දය ඇති කර ගන්න කෙනා අග්‍ර විපාකය උපදව ගන්නවා. ඒකට වෑයම් කරනවා. චන්දං ජනේති වායමති විරියං ආරභති. එහෙමනේ අපි අහලා තියෙන්නේ. ඡන්දය උපදවා නොගෙන විරිය ආරඹෙන්නේ නැහනේ. චන්දං ජනේති විරියං ආරභති. නේද? ඡන්දය ඇති කරගන්න කෙනා වීරිය ආරම්භන කෙනා බවට පත් වෙනවා. ඡන්දේ නැති කෙනා අනේ බෑ. අනේ කොහොමද? ඕක හරියන්නේ නැහැ. කුසීත ස්වභාවය ඔහු තුල නැගෙනගෙනවා. නේද? ඒ නිසා ඒ ඡන්දය හේතු සහිතයි. නිකාම්ම එන්නේ. නිකාම්ම ඉස්මතු වෙලා එන්නේ ඡන්දය කියන එක. හේතු සහිතයි. ලෝකේ අග්‍රම සැප සහිත අග්‍රම සැප තියෙන නිවන පිණිස වූ ඡන්දය ඇතිකරන්නට ඒ ඡන්දය උපදවන්නේ කොහොමද? අග්‍ර දෙයට පහදින කෙනාටයි ඒ නිවන පිණිස කැමැත්ත ඇති වෙන්නේ. ඒ නිසා භාගතුන් වහන්සේ පෙන්න මේ අග්‍ර වූ දෙයට පැහැදීම ඇති කරගන්න. ඒක පුළුවන්කම තියෙනවා. ඒක ඇති කරන්නේ කොහොමද? ධර්ම ශ්‍රවණය. වෙන දෙයකින් නෙවෙයි. ධර්ම ශ්‍රවණය කරන කෙනාට ලෝකයේ අග්‍රදේ මේවා කියලා දැන ගැනීමට පුළුවන්කම ලැබෙනවා. යලි යලි ධර්මය අහන කෙනාට අග්‍රදේ කියලා පැහැදීම ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. අග්‍රදේට පහදින කෙනා ඒ අග්‍රදෙහි පෙන්නන නිවන අවබෝධ කිරීමේ කැමැත්ත ඔහුට ඇති වෙනවා. ඒ කැමැත්ත බලවත් වෙද්දී ඒ සඳහා වන වෑයම වීරිය ඔහු තුළ ඉපදෙනවා. වීරිය කරන කෙනා ඒකාන්තයෙන් අග්‍ර සැප විපාක ලබන කෙනා බවට පත් වෙනවා. දැන් බලන්න අග්‍ර දෙයට පහදින කෙනාට අග්‍ර සැප විපාක තියෙනවා කියලා තියෙනවනේ දේශනාවේ. නේ? තියෙනව නේද? මොකද හේතු සහිත ධර්මයක් කියලා භාගතුන් පෙන්නන්නේ ඒකයි. අපිට අග්‍ර සැප විපාක නැහැ කිය අපි හොල්ලලා හරියන්නේ නැහැ. අපිට නෑ හරි වැඩේ අපි මොකද කරන්නේ? අපිට පුළුවන් වෙද්ද නැහැ කියලා හොල්ල ඉන්නවා. ඒ විපාකයේ ලැබීමට හේතුව අපි සකස් කරගන්න ඕනනේ. නේද? ධර්ම ශ්‍රවණය නිසි පරිදි යහපත්ව කරනවා නම් මේ අග්‍රදේට පැහැදීම කියන එක වෙන්න ඕන. නොවි තියෙන්නේ නැහැ. නොවි තියෙන්නේ. ධර්ම ශ්‍රවණය නිසි පරිදි වෙනවා නම් ධර්ම ශ්‍රවණය සාර්ථක නම් අග්‍රදේට පැහැදීම ඉපදෙනවා. අග්‍රදේට පැහැදිලා නැත්නම් ධර්ම ශ්‍රවණය දුස්සහිතයි. ඒ නිසා යලි යලි ධර්මය අහන්න ඕන. යලි යලි ධර්මය අහනකොට අග්‍රදේ හමු වෙනවා. අග්‍රදේ හමු වෙන කෙනා ඒ අග්‍රදේට පහදීම ඔහු තුළ ඇති වෙනවා. අග්‍රදේට පැහැදීමෙන් අග්‍ර විපාකයේ පිණිස ඡන්දේ ඇති වෙනවා. ඡන්දේ ඇති කරන්න බෑනේ, ඇති වෙනවා. නේද? හේතු සහිත ධර්මයක ස්වභාවය. ඡන්දය ඇතිවීමෙන් වෑයම ඇති වෙනවා, වීරිය ඇති වෙනවා. ඒ වීරියවන්තයා අග්‍ර ඵල විපාක භුක්ති විඳින කෙනා බවට පත් වෙනවා. අපි සෙත් පතනවා සිළු දෙනාට තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ යම් අග්‍ර වූ දේ හතරක් පෙන්වා දුන්නේද? ඒ අග්‍ර වූ ධර්මයන් කෙරෙහි පැහැදීම ඇති කොටගෙන අග්‍ර වූ ඵල විපාක කෙරෙහි සතුටෙන් අග්‍ර වූ ඵල විපාක ලබන්නට කැමැත්ත ඇති කොටගෙන ඒ අග්‍ර ඵල විපාක ලබන්නට සිළු දෙනාට වාසනාව උදා වේවා.